දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ දුරස්ත භාවනා වැඩපිළිවෙලේ තවත් ධර්ම දේශන අවස්ථාවක් නැත්නම් වැඩ ධර්ම දේශනාවලිය අවසාන ධර්ම දේශනාව ඒ දේශනාව සඳහා ශීලමු දෙනා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තත්තං වා භික්කවේ සම්පස්සමානේන අලමේව අප්පමාදේන සම්පාදේත පරත්තං වා භික්කවේ සම්පස්සමානේන අලමේව අප්පමාදේන සම්පාදේත සම්පාදේතුං උභයත්ත වා භික්කවේ සම්පස්සමානේන අලමේව අප්පමාදේන සම්පාදේතුං තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ဒုတိ ය දසබල සූත්‍රයේ නිගමන පාඨය ඒක බොහොම බලවත් එහෙම නැත්නම් සම්පින්ඩණය කරපු සාරාංශ කරපු පාඩයක් දිගට විස්තර කරගෙන ඇවිල්ලා සර්වචනන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් පරත්තං වා අනුන්ගේ අර්ථයේ පිණිස හෝ භික්කවේ සම්පස්සමානේන හිතලා කල්පනා කරන වේලාවක අනුන්ගේ හිත සුභ සිද්ධිය ගැන හෝ හිතන වේලාවක අලමේව අපමාදේන සම්පාදේතුං මේ අප්‍රමාදයව කටයුතු කරන එක ගැළපෙනවා වටිනවා ඒක තමයි කල යුත්තේ කියලා. අත්තත්තං වා භික්කවේ සම්පස්සමානේන අලමේව අප්‍රමාදේන සම්පාදේතුං. තමන්ගේ අර්ථයේ පිණිස හෝ එමෙත අභ්‍යන්තර සාර්ථකයේ යන හිතලා කෙනෙකුට හෝ කවුරු හරි සම්පස්සමානේන ඒක ගැන බලමින් ඒ ගැන අපේක්ෂාවෙන් කටයුතු කරනවනම් අලමේව අපමාදේන සම්පාදේතු. උභයත්නම් වා භික්කවේ සම්පස්සමානේන අලමේව අපමාදේන සම්පාදේතු. මානිමේ දෙපැත්තම අජත්ත බහිද්දා අභ්‍යන්තර ශාසනේ බාහිර ශාසනේ දෙකම ගැන කල්පනා කරනවා නම් ඒක නා මේ අප්‍රමාදීව කටයුතු කිරීම ගැලපෙනවා කියලා. නැත්නම් ඒ අමත පදයක් ඒක අමෘත පදයක් යම් කිසි කෙනෙක් එහෙම ඒක සලකන්නේ නැතුව මදයට ප්‍රමාදයට වැටලා හිටියොත් එතකොට අත්තන්තත් නැහැ බහිත්තා පරත්තන්වත් නැහැ උභයත්තන්ව නැහැ. ඒක නිසා ඒක මරණය හා සමානයි කියලා කියනවා. ඒක නිසා මේ අප්‍රමාද පදය සර්වචන් වහන්සේගේ සියලුම ධර්ම දේශනාවල සම්පින්ඩාර්ථයේ බව සලකනවා. ඒ නිසාම සර්වචන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය ගැන කතා කරනකොට බුදුජානක වහන්සේ පිරිනුවම් පාන්නේ අපමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාරා. අපි මේ විශ්වාසයේ තියාගෙන ඉන්න මේ සංස්කාර ධර්ම සියල්ලම වැය වෙන සුළුයි අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. ඒ නිසා ඒ බුරුමේ තියෙන විපස්සනා භාවනා මධ්‍යස්ථානවල හැම තැනම ඒ බුදුරජාණන්ගේ අවසාන වාක්‍ය එක පිත්තලක මේ තහඩුව කොටලා මොනවා හරි දෙයක ලියලා පේන්න හර ගැසලා තියෙනවා යෝගාවචරින්ද නිතරම පමා නැතුව මදේට පමාදයට ලක් වෙන්නේ නැතුව කටයුතු කරන්න. ඉතින් ඒ අනුව නොකරන හැම වෙලාවෙකම අපි ඉන්නේ මදේට පමාදයට ලක් වෙලා. ඒ නිසා මේ ලෝකායත විශ්ය කියන්නේ පුදුමාකාර විදිහට අපි මදේට සහ පමාදයට ලක් කරනවා. ඉතින් මේ ලෝකායත විශ්යයේ තියෙන මේ මදේට පමාදයට ලක් කරන ගතිය පස්වෙනි ශික්ෂාපදේ සුරාමේරය අඳුන්වා දෙන්නේ මජ්ජ පමාදට්ඨාන මදේට පමාදයට ස්ථාන වෙන්නා වූ දේ. ඒක නිසා හැම කෙනාම බීලා ඉන්නේ. බීලා නැති කෙනෙක් ඉන්නවා නම් මත් වෙලා නැත්තම් සුරාවට ඒ අප්‍රමාද මොහොතේ ගත කරන කෙනා විතරයි. ඉතින් මේ අප්‍රමාද පදයට සතිපට්ඨානේ තියෙන මේ සති කියන පදයට දෙකම සමාන්තර පද. එහෙම නැත්තම් සමානාර්ථ පද විදිහට තමයි අටුවාව තේරුම් අරගෙන තියෙන්නේ. බුද්ධ දේශනාවෙත් ඒ වගේ සම්බන්ධ කරලා තියෙනවා. ඒ නිසා අපි සතිපාසල වගේ වැඩපිළිවෙලක් විස්තර කරනකොටත් සත්‍ය කෙලිම විස්තර කරලා දෙන්න බැරි නම් අපි ප්‍රමාදේ විස්තරද කියලා
ප්‍රමාද නොවීම අප්‍රමාදේ කියලා. අන්න ඒක තමයි සතිය කියන්නේ කියලා සතියට අපි වක්‍ර අර්ථයක් කරන් තියෙනවා. ඒ මොකද සතිය වගේ පද අපේ ව්‍යවහාරයෙන් ගිලිහිලා. එහෙම නැත්නම් ඒක වෙන අර්ථ ඡායාවල් මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක නැවත සතිය නැවුම් භාවයේ මතු කරලා දෙන්න අපි සමාන කරලා විස්තර කරනවා මේක අප්‍රමාද පදයට සමාන කරලා. අප්‍රමාද පදයට අපේ වාසා ව්‍යවහාරයෙන් අයින් වෙලා තියෙනවා. ඒ නිසා ඒ වෙනුවට ප්‍රමාදේ කියන එක අත පය හැප්පිලා වැටිලා හෝ එතන තමයි ඉන්නේ. ඒකට ඒක දන්නවනම් ඒ කෙනෙකුට ඒකේ අනිත් පැත්ත තමයි අප්‍රමාදී කියලා දෙන්න පුළුවන්. ඉතින් මේ අප්‍රමාද පදය මගේ ජීවිතයට සම්බන්ධ වෙච්ච හැටි මේ බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මය එහෙම නැත්නම් මේ විවිධ තැන්වල විවිධ පුද්ගලයන් විවිධාකාරයෙන් දේශිත ධර්මය පින්ඩාර්ථයක් වශයෙන් දේශනා කරන්න බෑ කියන එක සුද්ධ ලියලා තියෙනවා මුළු ත්‍රිපිටකයේම ඉංග්‍රීසියට දාලා පාලි ටෙක්ස්ට් සොසයිටි එකේ ඊට පස්සේ රීස් ඩේවිස් මැතිනිය උත්සාහ කළා තියෙනවා බුද්දිසම් ඉන් නට්ෂෙල් කියන පොතේ මේ බුද්ධ දේශනාව මේ පින්ඩාර්ථ කරලා පෙන්නන්න. දැන් අයිසෙක් නිව්ටන්ගේ ඔක්කොම සොයාගැනීම එයාගේ අර න්‍යාය තුනට දාන්න පුළුවන්. මේ වගේ කරන්න බෑ කියලා. ඒක ලොකු කණපින්දමක්. මොකද විශාල පොත්ෝගයක් කියවන්න ඕනේ. මම බුද්ධ ධර්ම දන්නවයි කියලා කියන්නේ. විශාල වැඩ කොටසක් කරන්න ඕනේ මම භාවනා කරයි කියලා කියන්නේ. ඉතින් එහෙම නෙවෙයි මේක මේ පිටු කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ ඔක්කොම ගැන දන්නේ නැත්නම් මුළු පොත් ඔක්කොම ඉතාමත්ම සූක්ෂමව කියලා බලලා මේක කරන්න බැරි ගතිය පෙන්ලා දීලා තියෙනවා කියලා තියෙනවා. සමහර තැන්වල මේ බුද්ධ වචනේ කියන එක ආර්ය චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරනවා. සමහර තැන්වල පටිච්චසමුපාදයට සම්බන්ධ කරනවා. සමහර තැන්වල ත්‍රිවිධ ශික්ෂාවලට සම්බන්ධ කරනවා. සමහර තැන්වල රාග ද්වේෂ මොහොන් කියන කෙලෙස් වලට සම්බන්ධ කරනවා. සමහර වෙලාවට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ප්‍රතිපදාවට සම්බන්ධ කරනවා. මේ වගේ බැලිය හැකි පැතිකඩ රාශියක් තියෙනවා. හැම කෙනාම කියනවා ඔයා ওই පැත්ත දැනගත්තට මම දන්නේ වෙන විදියකට ඔයා මේක දන්නේ නැත්නම් බුද්ධ ධර්ම දන්නේ නැහැ කියලා. ඉතින් ඕක තමයි තිබුණු සාමාන්‍ය මතේ. ඒ නමුත් අර බුරුමේ හිටපු මාස අවුරුදු 3 මාස 9ක් විතර කාලය ඇතුළත ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන්සිට මම මේ ප්‍රශ්න කෙලිම ඇහුවේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ කියන මුළු බුද්ධ ශාසනයම මේ අප්‍රමාද පදේ තියෙනවා කියලා. ඉතින් ඒක මේ අර මූල ධර්මානුකූලව සුද්ධ ප්‍රශ්නයක් ඇහුවට අපිට උත්තරයක් තියෙනවා. මේ බුද්ධාම කියන්නේ මා විශාල සාගරයක් තමයි. නමුත් මේ මුළු සාගරේම තියෙන ලුණු රස වගේ අප්‍රමාද පදේ තමයි දැනගන්න. ඉතින් අප්‍රමාද පදේ වචනයකට පිටු කරාට ඕකේ වැඩ කොටස් ගොඩක් තියෙනවා. ඉතින් ඒක ක්‍රියාවත් කිරීමේ යාන්ත්‍රණය තමයි සතිය කියලා කියන්නේ. සතියෙන් කරගෙන යනකොට සාමාන්‍ය සතිය අත්තත්තං වා කියන එක තමයි යෙදෙන්නේ. තමන්ගේ අර්ථය වෙනුවට ස්වార్థේ සලකා බලන්න සතිය හොඳයි. නමුත් ඒ ස්වార్థේ පින්ද සතිය යොදවා ගැනීම තදබල ආගමික කටයුත්තක් ආධ්‍යාත්මික කටයුතු නිසා ලෞකික ආර්ථය ගැන කල්පනා කරන බාහිරේ දියුණුව ගැන හිතන භෞතික දියුණුව ගැන හිතන අද වාගේ ජන විඥාණයකට ඒ ස්වార్థේ සලකන අර්ථ සිද්ධිය සලකන සත්‍ය තේරුම් කරලා දෙන්න බෑ. ඒක නිසා ඒක යට ගිහිල්ලා තිබුණා ලංකාවෙත් එහෙම තමයි. නමුත් මේ සත්‍ය ඒ ලෙඩ සුව කරන පැත්තෙන් සහ අනුන්ට උදව් කරන පැත්තෙන් හරි ජනප්‍රියයි. අර තමන්ගේ වැඩේ කරගන්නවා කිව්වහම ඒක පස්සට දානවා. ඒක මෛත්‍රී බුද්ධ ශාසනය දානවා. ඒක හෙටට දානවා. මේ කාගේ හරි වැඩක් කරලා දෙන්න පුළුවන්කමක් තියලා තියෙනවා නැත්නම් ලෝකායත අර්ථයට යට තියෙනවා අපි ඒක වෙළඳ භාණ්ඩයක් වඩපත් කර ගන්නවා. ඒ වගේම ලෙඩක් වෙලා තක්මුක්කු වෙච්ච වෙලාවට කොරස් කටේවත් අත දා ගන්න බැරුව නටනකොට ඔන්න සතිය අල්ලලා දෙනවා. ඉතින් අන්න ඒ ක්‍රමයේ තමයි බටහිරින් එළියට ආවේ ඕක. ඒ බැමිනීම දැන් මං වගේ ලංකාවේ ඉපදිච්ච කෙනෙකුට ලොකු දර්පණයක් බාටපත් වුණා. අපිම නැවත සලකා බලන්න අවස්ථාවක් ආවා. මේ සතිය බාහිර ලෝකේ වැඩ ගන්නවා කියන්නේ. හැබැයි බලනකොට ඒ වපරගතිය පේන්න තියෙනවා. ඒ බලන්නේම ලෙඩසුව කරන්නයි අනුන්ගේ වැඩවලටයි. ඒක නිසා මගේ ජීවිතේට සත්‍ය උගන්වපු මුල් ගුරුවරු හැම වෙලාවෙම මතක් කරලා දුන්නා මේක මේ අනුන්ට මැජික් පෙන්නඳ වැඩ පෙන්නඳ මෙවුව කරනවට වැඩිය
මේ තමන්ගේ ස්වార్థයේ පිණිස නැත්තම් ඇති හැටිය දැන ගැනීම පිණිස එහෙම නැත්තම් අනිච්ච දුක්ඛ අනාත්තම් දැන ගැනීම පිණිස යොදාගමු කියන එක ඇතුළටම බැස්සා වගේ. බහැපු නිසා මම දැක්කා මේ ආගම ධර්මයේ කියාගෙන මේ සතිය වඩන ඔක්කොම මේ සෝබනයක් කරන්න කියලා. ඒගොල්ලෝ මේ වැඩ පෙන්වන්න හදනවා. නැත්නම් ලෙඩසුව කරගන්න හදනවා. ඉතින් බලාගෙන හිටියා මේගොල්ලෝ කවදා හරි තමන්ගේ නිවන් දැකීම පිණිස සතිය පාවිච්චි කරනවා කියන එකක් ඒක අමාරුයි බටහිරින් බලාපොරොත්තු වෙන්නේ. අමාරුයි කියන්නේ දැන් අවුරුදු 30ක් 40ක් දඟලාවත් ඒගොල්ලෝ මේ ඇති හැටි දැනගන්න නිවන් දකින්න සතිය වඩනවා කියන එක තියෙනවා ඇති. නමුත් අපි බලන දෘෂ්ටි කෝණයෙන් පේන්නේ නැහැ. ඒ නිසා ඒව තක්සේරුවකට ලක් කරලා බලන බැල්මක් මං වගේ පුද්ගලයෙක් තුළ තිබුණා. ඒගොල්ලෝ සතිය වැඩුවට හොඳට සාලකලා බලනවා සාකච්ඡා කරලා මේ නිසා මේ නිවන් දකින්න අදහසින්ද කතා කරන්නේ නැත්නම් මේ අනුන්ට කියා දෙන්න අදහසින් නැත්නම් ලෙඩ සුව කරන පැත්තෙන්ද කියලා බැලුවොත් ඒගොල්ලෝ අනුන්ට කියලා දෙන පැත්තෙන් මට ගොඩක් ඉගෙන ගන්න දේවල් තිබ්බා. ඒක නෑ කියන්න බෑ. ඒ වගේම මට ඉතින් ලෙඩ සුව කරගන්න මට එහෙම ලෙඩක් තිබුණ නැතුව වෙන්න ඇති. නමුත් මේ අප්‍රමාද පදයට ගියාම දැන් මෙතෙන්දි සරුවච්චන් සඳහන් කරලා තියෙනවා පරත්තංවා භික්කවේ සම්පස්සමානේන අත්තත්තං වා භික්කවේ සම්පස්සමානේන උභයත්තං වා භික්කවේ සම්පස්සමානේන කියනකොට අර සතිය Tamanටයි සතිය අනුන්ටයි කියන දෙක වෙනුවට දෙකම මෙතන සම්පාදනය වෙනවා. ඉතින් එතකොට මට හිතෙන්නේ මේ කියන අප්‍රමාදය සතිය දිගේ ඉදිරියට යනකොට කෙනෙක් තුළ ඇති වෙන ඊට වැඩිය උසස් මානසික තත්ත්වයක් කියලා. සතිය හරහා දිගට යනකොට අපි හරියට සතිය කියන්නේ අකුරු ඉගෙන ගන්න එකක් නම් ඉස්සරහට යනකොට අපි අකුරු හරහා භූගෝල විෂය ඉගෙන ගන්නවා. අපි ඉතිහාස විෂය ඉගෙන ගන්නවා. අපි එක එක විෂයන් ඉගෙන ගන්නවා. ඒ විෂයන් වල අර අකුරු ඉගෙන ගන්න නැතුව කරන්න බැරි බව හැබැයි අකුරු වලින් එහා ගිය සංදර්භයක් තියෙනවා. අකුරු වලින් එහා ගිය රචනා ශිල්පයක් තියෙනවා. සින්ටෙක්ස් එකක් තියෙනවා. ව්‍යාකරණයක් තියෙනවා. ආන්නේ වගේ තමයි මේ අප්‍රමාදයට යනකොට ගෙත්තම අරිට වැඩි විසිතුරුයි. අකුරක් ලියන වගේ නෙවෙයි. හැබැයි අකුරු වලින් තමයි වැඩි වෙලා තියෙන්නේ. කොච්චරද කියනවනම් සතියට සම්පජඤ්ඤය එකතු වීම නිසා අපි එක අරමුණක එක ඉරියව්වක පවත්තන සතිය විවිධ අරමුණු වලට මාරු වෙද්දී අකරතැබ්බයක් නිසා හෝ ප්‍රශ්නයක් නැති නොකර ගන්න අපි සම්පජඤ්ඤය ලං කර ගන්නවා. ඒ වගේම තමයි මේක අප්‍රමාද මට්ටමට සතිය වැඩනට පස්සේ ඒක අනුන්ට කෙරුවත් Tamanට කෙරුවත් උභයාර්ථයේ පිණිස කෙරුවත් අනුන් Taman දෙකට යෝගාවචිතේන කොයි එකත් එකයි කියලා. ඒ කියන්නේ ගල්ලෙනකට ගිහිල්ලා බද්ද පරියන්කේ ගහන අතක් පිට අතක් යන භාවනා කරත් එහෙම නැත්නම් මේ සාමාන්‍ය සමාජ සේවයකට ගිහිල්ලා සතියෙන් යුක්තව Taman ඒ කටයුත්ත කරත් මේ දෙකේම අප්‍රමාදේ වැඩෙනෝ දෙපැත්තටම අර්ථය සිද්ධ වෙනවා. වෙන විදියකට මේක දාන්න පුළුවන් සම්පජාඤ්ඤයට කිට්ටු කරනවා වගේම සතිය කරුණාවෙන් කරනවාද ප්‍රඥාවෙන් කරනවාද කියලා. ප්‍රඥාවෙන් කරනවා තමන්ගේ වැඩි පිංස සතිය යොදවනවා. නැත්නම් කරුණාවෙන් කරනවා මේ මාත් එක්ක ඉන්න අපේ මේ බෝට්ටුවේ ඉන්න මේ බස් එකේ ඉන්න මේ කන්තරුවේ ඉන්න අපි අනික් අයටත් මේක පොඩක් දෙන්න කටයුතු කරනවා කියනකොට ඒක හිතනවා අපි තමන්ගේ වැඩේට බාධායි කියලා. එහෙම නැත්නම් මේ තමන්ගේ වැඩ විතරක් කරන එකනා මේ වගේ අනුන්ට දෙන වැඩවලට වැඩ බාධාවට ගන්න. ඒගොල්ලොන්ට බෑ කරගෙන යන්න. ඉතින් එතෙන්දී අපිට මේ කරගෙන යන වැඩේට කරුණාවයි ප්‍රඥාවයි දෙක සම්බර කරනකොට සර්වඥාන්සිතේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි තිබුණා වෙන කාටවත් ඒක සම්බර නැහැ. වැඩිපුර එළිය වැඩ කරන්න ගියොත් ගෙදෙට් ලෝකෙට පරකාසයට ගියොත් ගෙදෙට්ට මරගාත වෙනවා. එහෙම නැතු තමන්ගේ වැඩේ විතරක් කරන්න හිටියොත් ලෝකායත විශ්ය පිළිබඳ දන්නේ නැතුව මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරුව යනවා. ඉතින් අන්නේ දෙක සමබර කරලා නිකන් හොඳට ලුණු මිරිස් දාලා කිරියොද්දක් හදාගත්තා වගේ තමන්ට තේරෙන්නේ මෙන්න මේ විදියට මේ දෙක යෙදෙන්න ඕනේ. ඒ ව්‍යංජන වෙනකොට බොලොස් සම්බුල් එහෙම වෙනකොට ඒක යෙදෙනවා කියලා තමයි කියන්නේ. ඒකේ වචන එක විදිහට උච්චාරණය කරනවා. මේ දෙක සමබර වෙනවා. අන්නේ සමබර වීමේ සතියේ පරිණාමය, සතියේ විපරිණාමය, සතියේ හැවහරින ගතිය, සතියේ වැඩි වියපත් වීම සිද්ධ වෙනවා මේ අප්‍රමාදයට සම්බන්ධ වෙනකොට. ඉතින් අප්‍රමාදයට යනකොට යා කොයි දේ කරත් සතියෙන් නම් කරන්නේ
ලෝකාර්ථය සිද්ධ වෙනවා. තමන්ගේ අර්ථය සිද්ධ වෙනවා. දෙපැත්තම සිද්ධ වෙනවා. ඒක සරුවචන් ආංශයේ මේ නිකන් මේ වචන යොදන විදිහට දිහා බැලුවොත් අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියලා මේ කායනුපස්සනා කොට තිබුණා පස්සේ තමන්ගේ කාය සීපත් කරලා ඒකේ දෙතිස් කුණප වශයෙන් ධාතු වශයෙන් එහෙම නැත්නම් නව සීවතික වශයෙන් කය කල්පනා කරලා බලලා අනුන්ගේ කයත් ඒ විදිහටම බලන්න. මට මේ ආනාපානෙ මේ විදිහට පෙන්වන්නට ළඟ ඉන්න එක්ක නා බැලුවේ නැතුණාට එයාගෙත් ඔහොම තමයි. දැන් මේ මම භාවනා කරනකොට මට මේ ධාතු ගුණ මෙච්චර ලස්සනට කැපිලා පේනවා. අනිත් එක නම් භාවනා කරන්නේ එයා මයි ළඟ වාඩිලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් බස් එක යන කෙනෙක්. ධාතු ගුණ එයාගෙත් ඔච්චරම තමයි. මේ මගේ කය දැන් මම දකින්න මලමිනියක් දිහා බලාගෙන ඉන්නකොට ඒක කුණු වෙනවා මැස්ස වහනවා පූයා වැග්ගෙන මැරෙනවා. ඒ වගේම තමයි මේ කය. දැන් නම් මැස්සෙකුට වහන්නවත් දෙන්නේ නැතුව තමයි තියාගෙන ඉන්නේ. ඒක තමයි හැටි. ආන්නේ විදිහට අජ්ජත් බයිද්ද දෙක ගැළපීම කිරීමක් අවශ්‍යයි. මේකේ පදම ගන්න. අන්නේ පදම ගැනීම සතිය විසින් ඒක අප්‍රමාදයට බාර දෙනවා. අප්‍රමාදය තමයි ඒක ඊටු ටික කරලා දෙන්නේ. ඒ දේ කරනකොට මේ අජ්ජත් බයිද්ද දෙක අතර සමතුලනයක් සිද්ධ වෙනවා. ඉතින් ඕකෙදී එතෙන්ට එනකම්ම ඒ යෝගාවචරයාගේ පූර්ණත්වයකට එන්න බෑ. පෞරුෂත්වයේ සම්පූර්ණත්වයකට එන්න බෑ. ඒක හැබැයි යෝගාවචරයේ අතේ තියෙන පාලනයක්ද කියලා කියන්න බෑ. සතිය වඩ아가න යනකොට විවෘතකමක් තියාගෙන ඉන්න ඕනේ. මේ සතිය අප්‍රමාද භාවයට යන්න. ඒ කියන්නේ කරන දේ වෙලාවට කරන්න. මේක කෙරුවොත් ඉස්සරහට යයිද මේකට පස්සට යයිද මේක සාමතේද මේක විපස්සනාද මේක හරියද මේක වැරදිද කියලා හරියට අපට මේ කුකුස් වෙනවා. ඒ කුකුස් වෙන එක වළක්වන්න බෑ. නමුත් ඒ කරන දේ සතියෙන් කරනවා නම් ඒ කුකුස් ඉක්මවන වෙලාව එහෙම තමයි විචිකිච්ඡාව ඉක්මවන වෙලාව කාංකා ඉක්මවන වෙලාව ඊගාට අදිමොක්කේ පහළ වෙන වෙලාව එතන පසීදණය පැහැදීම පහළ වෙන වෙලාව තමයි ඔය කියන අප්‍රමාදී. තමයි තේරෙන්න පටන් අර ගන්නවා මුලදී මම බොහොම නිකන් වල ගොඩලි සහිත මඩ කටකෝල් සහිත තැනක කකුල නිකන් අත්ත බිඳේ පය බිරලින් තබා වරෙන් කීක තමයි යාවේ. පට්ටලයක් තිබුණේ නැහැ. නමුත් දැන් එන්නේ පාරේ ගිහිල්ලා පුරුදු වෙලා උන්ටට කකුල බිම තියලා යන්න පුළුවන්. දැන් මඩ ගොහරුවක් නෙවෙයි කටකෝලක් නෙවෙයි රිංගගෙන යන දෙයක්වත් නැහැ. දැන් කලෙලියක් ඇවිල්ලා තියෙනවා වෙල්ලිලියක් ඇවිල්ලා තියෙනවා මට ඇස් දෙක ඈත බලාගෙන යන්න පුළුවන් කියලා වගේ අන්න එතෙන්ට එනකන් මේ ඉන්න කටුකොහලේ හතර කුරෙන් යන ගමනේ කකුල බිම තියා ගන්න බැරුව යන ගමනේ කෙලවරක් වෙයි කියලා හිතෙන්නේ නැහැ. ඒක අර තිබුණටත් වැඩිය ගිහිගේ හිටියටත් වැඩිය මහා අවුලක කටුකොහලක රිංගනවා වගේ තමයි පේන්නේ. නමුත් ඒක එහා පැත්තට යනකොට මේ නිවන් දබල නෙවෙයි පාර හරි කියන එක. නැත්නම් පාර දැන් කාපට් කරලා දැන් හයිවේ එකක් හදලා ඉන්ටර්සිටි එකට නැග්ගා වගේ තමයි තේරෙනවා දැන් නම් අර තිබුණ කන්දොස් කිරියාවල් නැහැ. එහෙම නැත්නම් කියනවා නම් අර කියන අරියාදු කතා නැහැ යන්න පුළුවන් කියලා. අන්නේ දැනෙනකොට තේරෙනවා එතෙන්ට එනකන් කොන්දේසි විරහිතව අපි යම් ප්‍රමාණයක කැපකිරීමක් කරන්න වෙනවා. ඒ කැප කරන ටික තමයි ඔය අප්‍රමාදේ පහළ වෙන්නේ ඉස්සල්ලා එන කෑල්ල තමයි ලස්සන කෑල්ල හැබැයි. හරිම වෙහෙස කරයි කිසිම විශ්වාසයක් නැහැ. කොයි යතේ අයිත් දන්නේ නැහැ. නිකන් හරියට සූදු කෙල්නවා වගේ. අස්සය ගහනවා අස්සය වැඩ කරන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ කොටසදී තමයි ආධුනිකයාගේ ඒ ආදි කම්මිකයාගේ ඒ කොටසට තමයි ගොඩාක් උදව් කරන්න ඕනේ. හැබැයි උදව් කරන්නත් බෑ. මොකද මේ යෝගාවචරයට කොයි දේ කෙරුවත් මේ තුවාලේ ඔද්දල් වෙලා වගේ තියෙන්නේ මොනවා කෙරුවත් රිදෙනවා ඒ වෙලාවේ. ඒ නිසා අහලා යාට ඕනේ පහසුකම් ටික සලසලා කියන්න ඕනේ මෙන්න මෙහෙමයි යෝග කරගෙන යනකොට අප්‍රමාදයේ පහළ වෙනකොට නම් ඔබට අභ්‍යන්තර බාහිර ගැළපෙම එයි. සමතුලිතතාවය එයි. එනකන් මේ විදිහට යන්න ඕනේ. ඒක හරියට අර පොඩි දරුවෙක් තත්තන ඇවිදිනකොට එයාට දඬුවට ගහලා දීලා එයාට මේ වැටෙන්නේ නැතුව හිටියොත් නැගිටින්නේ නැහැ. නැගිට්ටට වැඩක් නැහැ. කොන්ද පෙට වෙලා හරියන්නේ නැහැ. ඌ වැටෙන්න ඕනේ. වැටෙනකොට අගු කොන් තියන්න නරකයි. මොකද ඔක කන් ඇටෙත් බිම යන ගන්න. ඒ නිසා අගු කොන් නැතුව ඔය ඇවිදින තියන්න ඕනේ. ඉතින් ඇවිදිනකොට ඇවිදලා හැදෙනවා. ඒ නැත්තම් මේ පුස්බයිසි කියලා පුරුදු වෙනකොට අපි මම පුරුදු වෙන්නේ මේ 10 වෙනි පන්ති විභාගයට SSC විභාගයට නැත්නම් GC ordinary level විභාගයට යන තමයි ඔන්න බයිසිකල් පුරුදු වෙන්නේ. ඒකම බයිසිකල් අල්ලන්නවත් හම්බුනේ නැහැ අපිට. තිබුණේ නැහැ. මොකද අපේ පැත්තේ හෙන හෙල්.
ඒවයි බයිසිකල් පදිනවා කිව්වම පයින් අනේක ලාභයි. මොකද බයිසිකල් කුස්සගෙන තමයි යන්න තියෙන්නේ. ඔය කඩු ගන්නාවේ බයිසිකල් පදිනකොට රේස් එක කඩු ගන්නාවට එනකොට උන් බයිසිකල් කරේ තියන් දුවනවා. මොකද පදින්න බෑ. හොම්බෙන් යන්නේ. දැන් වගේ ගියර් බයික් තිබුණේ නෑනේ. ඔය ගල විදපු තැනට වෙලා කොල්ල බලාගෙන ඉන්නවා. ඌ බයිසිකල් එක ඉස්සලා තල්ලු කරගෙන දුවනවා. බැරි වෙනකොට බැරිම නම් කරේ තියාන දුවනවා. බයිසිකල් එක අපිව පදිනවා. අන්න ඒ වගේ බයිසිකල් පදිනකොටත් හරි ආසයි. බයිසිකල් එක අල්ලන්න නිකන් බයිසිකල් අතින් අරගෙන ගියත් හරි ලොකු නම්බුවක් ඒ වෙලාවේ. මම දැකලා තියෙන හැබැයි බාරකට අත්ෙන් කකුල් දෙක දාගෙන පොඩි කොල්ලෝ පදින උන්ට බැලන්ස් එක තියෙනවා. උන් කොහොමද පයින්නවා කෙල්ලොත් තියෙනවා. අපිට හම්බුනේ කකුල් දෙක අපේ බිම ගෑවෙන වයසේදී. ඒ උනත් ඒ බයිසිකල් එකේ වැටිලා මගේ තාම දණියේ තියෙනවා. වැටිලා පතුරු ගිය වෙලාව. ගන්නම දෙයක් නැහැ. මට සීන කැඩෙටින් කැම්ප් එකට යන්න බැරි වුණා. කකුල තුවාල වෙලා. ගිහිල්ලා ඒක උනාට පස්සේ දැන් බයිසිකල් එකේ පදින්න ගමනක් යන්න පුරුදු වෙනවා කියන්නේ ලොකු වෙනසක්. ඊට පස්සේ අපි මේ පෙරදෙනේ ඉඳලා දඹුල්ලට එනකන් බයිසිකල් එකක් අරගෙන 8 දිනක් විතර ලෑස්තුණා දෙන්නෙක් ආවා. ඇවිල්ලා දඹුල්ලට කිට්ටු වෙලා කිව්වා රෑ ඉඳලා යන්න. යාවේ පස්සේ අපි ආපහු හැරිලා මඩවල උල්පතට ඇවිල්ලා ආපහු ගියා යන්න. ඒ බයිසිකල් පදිනවා. එතකොට අපි අලගල් නෙමේ මේ කන්ද නැග්ගා. එනකොට හොම්බෙන් තමයි. යනකොට මේ ගල් ඇල් කඩු කන්ද. පල්ලමට ගියා එනකොට බොහොම අමාරුවෙන් ආවේ. ඉතින් හරි ආසයි මේ බයිසිකල් එකේ ගමනක් ගියයි කියන්නේ. යන්න ඕනේ ගමනක් වලට බයිසිකල් පාවිච්චි කරනවා නෙවෙයි බයිසිකල් එකේ තියෙන නිසා ගමන් යනවා. ආන්නේ වගේ භාවනා කරලා මේක පදම් කරගෙන Tamanටම බැලන්ස් කරගෙන යන්න පුළුවන් වම් අත දකුණු අත. ආන්නේ විදිහට යනවා වගේ එනකොට ඒ අප්‍රමාද ධර්ම එනකොට ඒ අප්‍රමාද ධර්මයේ මේ අජ්ජත්ව බහිද්දා කියන පැත්තට දාන්න පුළුවන්. ලෝකායත විශේෂතා තමන්ගේ එක කියන්න පුළුවන්. මහා කරුණා මහා ප්‍රඥාව කියන්න පුළුවන්. ආන්නේ එතෙන්ට එනකොට නම් ඒ යෝගාවචරයාගේ හැම චිත්තක්ෂණයක්ම වැඩ කරන්න පටන් ගන්නවා. එතෙන්ට එනකන් මේ භාවනා කරන වෙලාවක් තියෙනවා. භාවනා මධ්‍යස්ථානයේ ඉන්න කාලයක් තියෙනවා. සක්මන් භාවනා පරියංග භාවනා කියලා තියෙනවානේ. අප්‍රමාදී ආවට පස්සේ පැය 24ම එක දිගට කොයි ඉරියව්වේ හිටියත් කොයි අරමුණේ ගත්තත් බෞද්ධ පරිසරයක හිටියත් ගෙන්දගම් පොලෝක හිටියත් කොඩි ගහක් යට හිටියත් භාවනා සිද්ධ වෙනවා. එතකොට ඉන් එහාට යනකොට ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා අර සතිය පිහිටීම සඳහා අපි සතිය පිහිටීමට ගැළපෙන පරිසරයක් ගැළපෙන පුද්ගලයෝ හොයලා ගියාට අප්‍රමාදය හැදුනට පස්සේ පටලුණා පස්සේ තමයි යන පරිසරයේ භාවනා පරිසරයක් වෙනවා. කොතෙන්ද Taman ගියත් එතන භාවනා පරිසරයක් වෙනවා. යන තැන ඒ පුද්ගලයා යන තැන භාවනා පරිසරයක් වෙනවා. එයාට ආය අලුතෙන් කරන්න ඕනේ නැහැ. ඔය බෝධිධම්මේ කතාවේ තියෙනවා ඉන්දියාවේ මේ ඒ බෝධිධම්ම කියලා ඒ පුද්ගලයා ඉන්නකොට මේ එයාට ඉන්දියාවෙන් හම්බෙලා නැහැ කිසිම සපෝට් එකක්. මෙයා හිතනවා මහායාන බුද්ධහම පටන් ගත්තේ මෙයාගෙන් කියලා. පස්සේ එයා චීනෙට ගිහිල්ලා තියෙනවා. ඒ චීනේ යනවලු අමුතුම ජාති පුද්ගලයෙක්. ඉතින් අනවල මිනිස්සු දැක්කලු මේ පුද්ගලයා අමුතුයි කියලා පස්සේ රජුරවන්ට පරිණයක් කරලා තියෙනවා. පස්සේ රජුරෝ කියලා තියෙනවා මේ පිටතටින් ආපු අමුත්තෙක් රාජ සභාවට එන්නේ මේ මාසාර බුලත් tira කහපු ගමන් සවලකුත් කරේ තියාගෙන වැරහැලි ඇඳගෙන එහෙම්ම ගිලිම ගියලු රාජ සභාව ඇතුළට. ඉතින් මිනිස්සු බලන් හිටියලු බොහොම උදාර ලීලාවෙන් එන අමුත්තෙක් දැනුම අරීමේ තියෙන ඇති. නමුත් මේ මනසේ කිසියම් රාජ සභාවට යනවා කියලා කතාවක් නැහැ. අජුර ඉස්සරහ ගිහලා හිටගත්තා. ඊට පස්සේ රාජ්‍ය හොළු මෙහෙමයි බොහොම සන්තෝසයි. අපි පිටරටකින් මේ පැත්තට ආවා. tie දවස්වල වෙන සංචාරක ක්‍රම තිබුණේ නැහැ නේ. මම මෙච්චරක් මේ චීනේ රාජ්‍යෙම බුද්ධ ආගම පිටවල තියෙනවා 84000ක් විහෙර විහාර කරලා තියෙනවා. කොච්චරක් මට පින් සිද්ධලා තියෙනවද කියලා. 75ක පිනක් වෙලා නැහැ කිව්වලු. දැන් උන් රාජ සභාවේ හිල්ලුම් කාලා හිටියලු. දැන් මෙච්චර මේ හදලා තියෙනවා. ඊට පස්සේ මේ රජ්ජුරෝ කියනවලු තවත් මොකද්ද? මොනම දෙයකවත් වෙනසක් වෙලා නැහැ. මොනක්වත් අර්ථයක් සිද්ධ වෙලා නැහැ කියලා. දැන් දෙවෙනි සැරේ කියනකොටත් දැන් රජුරවන්න බෑ මේ මිනිස්සයා තියාගෙන ඉන්න මොකද මේ රජුරවන්ගේ ඔක්කොම ඇමති මණ්ඩලය ඉස්සරහා මෙයා කෙලින්ම කියනවලු කිසිම දෙයකින් මොකක්වත් වෙලා නැහැ කියලා. තුන්වෙනි සැරේත් ඇහුවට පස්සේ අර මිනිස්සු අර විදිහම උත්තරයක් දුන්නා. ඊට පස්සේ රජුර කළු වහා මගේ රාජ්‍යෙන් පිට වෙන්නේ කියලා. ඉතින් මේ වංශය කිව්වා අනිත් පැත්තට මිය ගියලු යන්නේ. මේ දැන් ඇමතිවරු එක එකනා මූණේ මූණ බලා ගන්නවලු. මේ මිනිස්සයා රජුරවන්ට අක්කර රාජ සභාවට අක්කත් මොනම දෙයකටවත් මායින් කරන්නේ කියන දෙයට රජුරන් කිසිම වටිනාකමක් දුන්නේ නැහැ. එක ඇමතිවරයෙකුට තේරුණාලු මේ මිනිස්සයා ළඟ සත්‍ය තියෙනවා කියන්නේ.
එයා ඊට පස්සේ මේ මාසය තුල යන මේ මාසය දැන් යනවලු ඊගහ වගේ දවස් 7ක් ගිහිල්ලා තියෙනවා. එක දිගටම බෝඩර් එකට යන එක රටේ කෙළවරට යනකම් යනවා කියලා කතාව යන්නේ. ඉතින් අතරමැද මේ මිනිස්සයා සිද්ධි දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි මෙයා දුවන කොහොම හරි ගිහිල්ලා මේ බොයිදමට ඉස්සර වෙලා කිනලු මං අසවල් ඇමති මට අවස්ථාවක් දෙන්න මං ඔබතුමාට පන්සලක් හදලා දෙන්නම් කියලා. ඔබතුමාට ප්‍රස්ථාන කරන්නම් කියලා පවර්ලා තියෙනවා. මේ මිනිස්සයා ගත්තලු හවල අතට බොයිදම්ම ගැව්වල පොළොවේද ඩාංග ඊට පස්සේ කළු ඔබ දැනගනින් මම යන තැන පන්සල ඔබ හදලා දෙන්න ඕන පන්සල මට ඕන පැලෑ යන්න කියලා කිව්වා. ඉතින් ඒකෙන් ධම්මික හැමතුම මට කියනවා භාවනාව වැඩුණාට පස්සේ ඔය කොහේ හිටියත් පන්සලක් එතන. ඊට ඉස්සෙල්ලා තමයි භාවනා මධ්‍යස්ථාන වල ඩිය ගන්න ඕනේ, කෑ ගහන්න නැතුව ඉන්න ඕනේ, කහින් නැතුව ඉන්න ඕනේ, වැස්ස නැතුව තියෙන්න ඕනේ, මැස්ස නැතුව ඉන්න ඕනේ. අප්‍රමාදය ආවට පස්සේ එයා යන තැන ඒක චෛත්‍යයක් වඩපත් වෙනවා. ඒ මොකද මේ අප්‍රමාද පදේ ඒ තරම වෙනසක් ඇති වෙනවා. වෙනසක් ඇති වෙනකොට තමයි ඒ යෝගාවචරය නිකන් නමට ගැලපෙන යෝගාවචරයක් කිය. එතෙන්ට යනකම් එයා අර තවානක තියෙන පැලයක් වගේ ඒත් ඉතින් හොඳට හේවන තියෙන්න ඕනේ, වතුර තියෙන්න ඕනේ, නැත්තම් වැවෙන්නේ නැහැ. දැන් මේක තවාණෙන් ගලවලා පොළවේ හිටව පිට මේ පැලයක් මේක ඉතින් අවුව වැස්සත් වැවෙනවා, වැස්සත් වැහෙනවා, පෑවුවත් වැවෙනවා, මොන දේ වුණත් වැවෙනවා. අන්න ඒ වගේ මේ අප්‍රමාද පදය අපි හරියට තේරුම් ගත්තොත් ඒ අප්‍රමාද පදය මනුස්සයාට විතරක්ම ආවෙනික පදයක්. ඒකෙන් තමයි අපේ පෞරුෂත්වය විනාශ කරගෙන අපේ මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සිල් හදාගෙන අපිට ජීවත් වෙන තියෙන ඊතුරු කාලය තුල වෙන්න ඕනේ දේ විදිහට හැඩ ගැහෙන්න පුළුවන් තියෙන වෙලාව වෙන්නේ අප්‍රමාදයෙන් පස්සේ. එතෙන්ට යනකම් තුවාලයක් පැහැරුණා වගේ කොයි දේ වුණත් භාවනාවට බාධායි. කොයි දේ වුණත් ඔද්දල් වෙනවා. නමුත් අතෙන්ට ගියාට පස්සේ යා ඕනම දෙයක තියෙන හොඳ පැත්ත දකින්න පුරුදු වෙනවා. මොන දෙයක් වුණත් වෙන්නේ මට සත්‍ය අවබෝධ කරන්නයි නැත්නම් සත්‍ය කොහොමද දුක අවබෝධ කරන්නයි. නිසා මෙතෙක් කළත් කිරුණේ දුක තමයි මයි ළඟට ආවේ. අපි ඒකට මේ අහවල් වෙලාවට එන්න කියනවා, අහවල් ප්‍රමාණයට එන්න කියනවා, මට කැමති විදිහට දෙන්න කියනවා. මේ අප්‍රමාදයට ගියාට පස්සේ දුක කොයි තාලෙන් ආවත් ඒක බාර ගන්න. ඉතින් ඒ මේරීම ආවට පස්සේ ඒ මිනිස්සයා තමන් ගැන හිතලා කටයුතු කරත්, අනුන් ගැන හිතලා කටයුතු කරත්, උභයාර්ථය ගැන හිතලා කටයුතු කරත් ඒ අප්‍රමාද පදයේ අප්‍රමාදෙම තමයි. ඇතුළ වැඩ කරනවා, පිට වැඩ කරනවා, දෙකේ වැඩ එහෙම කතාවක් ඇත්තේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සයා ජනසතු කරපු මිනිස්සෙක්. අප්‍රමාද පදයට ගියාට පස්සේ. ඉතින් ඒ නිසා මේ අප්‍රමාද පදේ සියල්ලෙම සම්පින්දාර්ථ විදිහට පේනවා. ඉතින් පණ්ඩිතසාචේම කිව්වට මොකද මම මෙහෙ ආවා. මෙහෙ ඇවිල්ලා පස්සේ ඔය දැන් මේ මෑතකදී පටන් ගත්තේ ඔය virtual retreat කියන එක දුරස්ත භාවනා ඇමරිකාවට ගියාට පස්සේ එක්කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙමයි වටන සූත්‍රයක් තියෙනවා වහන්සේ ඊට පස්සේ අපි ඉල්ලීමක් කරනවා මේ සූත්‍රය අනුව හැමදාම ඒ සූත්‍රය ඉවරනකම් ඒකේ බණ කියන්නේ කිව්වා. මොකද්ද සූත්‍රය? මේ දසුත්තර සූත්‍රය. ඉතින් ඒක කියනකොට පළවෙනියෙන්ම කියලා තියෙනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා. මහන්නේ මේ ලෝකයේ තියෙන වඩාත්ම බහූපකාර කියන වචනේ බහුකාරෝ කියලා එක දක්වන්නේ එකම ධර්මයක් තියෙනවා මිනිස්සුෙකුට බහුකාරෝ. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා ඒකට උත්තරේ දෙන්නේ අපමාදෝ භික්ඛවේ ඒකෝ ධම්මෝ බහුකාරෝ. මේ මිනිස්සුෙකුට වැඩියෙන්ම උදව්පකාර කරන බහූපකාර ධර්මයේ තමයි අප්‍රමාද. එතකොට පේනවා දසුත්ත සූත්‍රේ පටන් ගන්න එකේ. ඊට පස්සේ තියෙනවා කතමේ ද්වේ ධම්මා බහූකාරා, කතමේ තයෝ ධම්මා බහූකාරා කියලා ලස්සනට වැඩෙනවා සූත්‍රේ. දස ධම්ම දක්වාම යනවා. ඉතින් ඒකෙමුත් සඳහන් වෙලා තියෙනවා මේ අප්‍රමාද පදේ තියෙන වටිනාකම. ඉතින් එහෙව් ඒ කියන්නේ එළඹ සිටි සිහිය කියන වර්තමානයේ ජීවත් වෙනවයි කියන නැත්නම් වෙන සුන්දර වචනයක් කිට්ටු කර ගන්න ක්ෂණ සම්පත්තිය කියන මේ අප්‍රමාදය අද මේ තියෙන සියලුම තාක්ෂණ ක්‍රම නිසා ප්‍රමාදයක් වඩටපත් වෙලා තියෙනවා. තමා විශ්ින් ඒකල යුතු මම දැන් මෙතන කියන මේ උපමාන තුන මම වෙනුවට කවුරු හරි ලව්ව කරව ගන්න හදනවා. මේ දැන් කරන වෙනුවට අතීත අනාගතේ ඉන්නවා. මෙතනදී කරන්නේ නැතුව වෙන තැනකට යන්න හදනවා. ඉතින් මේ තුන පෙන්නුවාට පස්සේ මේ එළඹ සිටි චිත්තක්ෂණය එහෙම නැත්නම් වර්තමාන මොහොත පෙන්නුවාට පස්සේ කනෝ වේමා උපජ්ජගාහෝ ක්ෂණේමා වික්මෝ අනෝයාවා හැම චිත්තක්ෂණයකම අප්‍රමාද වෙන්න පුළුවන්.
හැම චිත්තක්ෂණයකම සතිමත් වෙන්න පුළුවන්. බෑ කියන්න බෑ. ඉතින් අන්නේ විදියට හැම චිත්තක්ෂණයකම හැම ඉරියව්වකම හැම අරමුණකම කරන්න පුළුවන් වෙනකොට ඔන්න අපිට හිතන්න පුළුවන් සතිය අප්‍රමාද මට්ටමට ආවයි කියලා. භාවනාවේදී අපි කතා කරනකොට අපි පරියන්කයට ගියාම පරියන්කේ විස්තර ලියන්න ගියාම කාමඨාන් සුදරන් ගියාම මගේ මූල කර්මස්ථානේ පිම්බීම හැකිලි. මගේ මූල කර්මස්ථානේ හුස්ම. එනතම මම මූල කර්මස්ථානේ වශයෙන් තියෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව කියලා අපි නම් කරනවා මූල කර්මස්ථානයක්. එතකොට අහන එක්කනත් කියන එක්කනත් දන්නවා දැන් මේ කතා කරන්න හදන්නේ මෙන්න මේ දෙමලේ තමයි කියලා. අපි දැන් ප්‍රශ්න කියවන කෙනෙක් ඉන්නවා කියලා එයාටත් තේරෙනවා. දැන් මේකයි මේ කියන්න හදන්නේ. මොකද එයා නම් කරනවානේ දැන්. ඊට පස්සේ මුළු රචනයම යන්නේ ඒ තමා විසින් නම් කරන ලද අරමුණු කරන ලද මූල කර්මස්ථානට සම්බන්ධව මට මෙච්චර වෙලා මූල කර්මස්ථානේ ඉන්න පුළුවන්. මට මේකේ වාස්තාවතර ප්‍රසවාසය මේ විදිහට පේනවා. පිම්බි මහකලේ මේ විදිහට පේනවා. මෙහෙම කරගෙන යනකොට ඒක මේ වෙනස්කම් සිද්ධ වෙනවා. ආශ්වාසයට මේ මුලැමැදාග කියලා එකක් තියෙනවා. ප්‍රශ්වාසයට මුලැමැද දැන් ඉතින් උන කතන්දරේ අර මූල කර්මස්ථාන බැස්සට පස්සේ හරියට යන කෙනෙක්ගේ කාගෙන යන්න පුළුවන්. ඉතින් කාගෙන යනකොට මෙයා උත්සාහ කරනවා අහගෙන එක්කනාගේ කන නතු වෙලා හිටිනවා කියන එක නැති තාින්නවා මේ මූල කර්මස්ථානය පිළිබඳ විස්තර. නමුත් ඉඳපු ගමන් කියනවා මට තේරුණයි කියලා මූල කර්මස්ථානේ මම නෑ කියලා. ඉතින් ඒ විදිහට මේ මූල කර්මස්ථානය පිළිබඳ තේමා කරගෙන ලියන්න හදව මේ වාර්තාවේ මූල කර්මස්ථානේ මම නෑ කියලා කියන එක කියවන කෙනත් හැප්පෙනවා නිකන් වාහනයක් ගිහලා හැප්පුණා වගේ. අහගෙන ඉන්න එකනත් කලකොලොප්පන් වෙනවා. ලියන එක වෙච්ච කෙනාටත් එහෙමයි. නමුත් මේක ඉතින් බොහොම සුලභ සිද්ධියක්. තමයි මේ අරමුණක් දිගේ හිත පාත්තාන හිත පිට යනවා. ඉතින් මෙන්න මේ හිත පිට යන වෙලාවෙදි මේක නොලිය නිකන් ඉන්න තමයි සම්ප්‍රදාන කූල භාවනා කරන එක නා හිතන්නේ. එයා හිතන භාවනාවට කැඩිලා වෙනස් වෙලා. ඉතින් ඒක ලිව්වත් වැරදිලයි කියලා කියවන එකත් කියන්නේ තියෙනවා. ගුරුවරයාත් කමටහන වඩාගත්තේ නැති කෙනෙක් නම් එයා කියන්නේ තියෙනවා වහාම හිත මූල කර්මත්තාන්ට ගන්න කියලා. ඒක තමයි දිගටම මගේ කන්ට ඇහිලා තියෙන උපදේශي. ඒකට මම කියනවා මේක සමත උපදේශයක් කියලා. අරමුණෙන් පිට ගියා නම් අරමුණට ගන්න කියන සමත උපදේශයක්. නමුත් පිට ගියාට පස්සේ ඒක දැනගන්න එක හිත පිට ගිය අරමුණේ නැහැ කියලා දැනගන්න එක ඒ දැනීම නරක දෙයක් නෙවෙයි. ඒක අපේ හිතට කොච්චර ඇටුවම් බහලා තියෙනවද කියනවනම් එimhe හිත පිටේ ගියා කියලා දැන ගැනීමටත් අපි ද්වේෂ කරනවා. ඒකත් ලියන්නේ පැංගිරි අදහසෙන් ඇඹුල් කරලා. ඉතින් කොච්චර කියලා දෙන්න වෙයිද අරමුණෙන් හිත පිට යන එක වෙන දෙයක්. ඒක දන්න එක හොඳයි. ඒක ලියවුවට දෝෂයක් නැහැ. ඉතින් කවදා හරි මේ කලියුලා මේ අරමුණෙත් එකයි පිට ගියත් එකයි දෙකම හොඳයි කියනට ඕන්න කිව්වගේ අප්‍රමාදේ තේරුම් ගන්න තියෙනවා. හිත පිට ගියා පිට ගිහිල්ලා තියෙන්නේ පිම්බි මෑකිලිමටත් නෙවෙයි ආනපානටත් නෙවෙයි ඉඳගෙන ඉඳීරවට නෙවෙයි වෙන තැනකට හදක් දෙකට දැන් මේ සද්දේ අහගෙන ඉන්නවා. දන්නවා මම බහිද්දා ඉන්නේ කියලා. හැබැයි මම මේ සද්දෙට අප්‍රමාදයි. ඉතින් එතකොට මේ පිට ගියයි කියලා දැනගෙන මේ පිට ගිය අරමුණේ පශ්චාත්තාප නොවි ඒ අරමුණේ ඉන්න පුළුවන්කම ඊට ඉස්සෙල්ලා සාමාන්‍ය තියෙන සිද්ධිය තමයි පිට ගිය බව දැනගත්තම හිත අරමුණට එන එක. ඒක අවස්ථා 3-4කින් වශී කර ගන්න පුළුවන්. ඒක පිට ගියයි කියලා දන්නෝ. ඒ පිට ගියයි කියලා සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා හිත පිට ගියව දාන්න. ඒ විවරණය කළා කියනවා මම හිටිය ආනාපානේ දැන් ඉන්නේ සද්දක කියලා. මේ පැහැදිලිවම කෝච්චි ට්‍රැක් එක මාරු වෙලා. ඊට පස්සේ උත්තානි කරෝති ඉස්සර මේකට ඉසాత බැඳගෙන නඩනවා දැන් එහෙම කන්නේ මේ මම කියපු එක නෙවෙයිනේ මේ වෙච්ච දෙන්නේ. ඊට පස්සේ හිතනවා මේක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අනිවාර්යයෙන්ම කමටහන වාතාවරණ දාන්න ඕනේ කියලා ඒ ටික කියලා දෙන්න පුළුවන් යෝගාවචරයට. එතකොට සතිය වඩන යෝගාවචරයේකට අපි හිත පිට ගියාට ඔක වසංගන්න එපා පශ්චාත්තාප වෙන්න එපා. ඔය හිතලා කරපු දෙයක් නෙවෙයි නව. මේක මේ විච්ඡ දෙයක් නේ අකරතැබ්බයක් නේ අමලියක් නේ. ඕක කිව්වයි කියලා ඒක අකරතැබ්බයක් නෙවෙයි. ඒක අමලියක් නෙවෙයි කියනකොට මෙයා මේ අප්‍රමාදයට තමයි මේ පුහුණු කරන්නේ දැන්. සතියට නෙවෙයි. සතියට පුහුණු කරන නම් අරමුණේ ඉන්න පුරුදු කරන්න. ඉතින් කොයි වෙලාවක හරි අපි හිතමු මේ යෝගාවචරය ඉස්සලා සෑහෙන්න කලබල වෙනවා මේ මොකද්ද මේ කරන්න හදන්නේ මේ කියලා. මෙච්චර කල් අපිට මේ එක දෙයයි එකවරකට කරන්න ඕනේ මූල කර්මස්ථානේ විතරයි කියලා මේෙන් බලාපන් දැන්
මේ අපිට අරමුණු ගැනත් බය වෙන්නේ නැතුව ඉන්න කතා කරනවා කියලා හරි අමාරුවෙන් කාලයක් ගියාට පස්සේ යෝගාචරයට ඔක වැටෙනවා. වැටුණාට පස්සේ යෝගාචරය අන්න ඒ දෘෂ්ටි කෝණයෙන් භාවනා කරලා Tamanටම කියන්න පුළුවන් මට්ටමට ආපුවාම එතන හිත පිට ගියාම මොකෝ අරමුණේ තිබ්බාම මොකෝ බහිද්දා බික්කවේ සම්පස්සමානේන අලමේව අප්‍රමාදේන සම්පාදි බහිද්දා තමයි. ඒකත් අප්‍රමාදීව බලන්න ඒ වෙලාවේ වෙන අතුරු ආන්තරාදියා බලන්න ප්‍රශ්නයක් නැහැ. අජ්ජත්තම බික්කවේ සම්පස්සමානේන අලමේව අප්‍රමාදේන සම්පාදි. දැන් ඊට පස්සේ ආය අජ්ජත්ත වශයෙන් ගෝචර අජ්ජත්ත අරමුණට අනේ ඒක හොඳයි. උබේ හැත්තවා මේ පිට යනවා ආයෙනවා. මේ පිට යනවා ආයෙනවා. ඉතින් ඉස්සෙල්ලා පිට යන එක යන්නේ ආපහු වෙන එක වෙන්න ටිකක් කල් යනවා. විනාඩි 30ක් 35ක් විතර යනකම්ම හිමීට සිද්ධ. ඊට පස්සේ මේක පට ගාලා මේ පිට යනවා මේ එනවා. මේ පිට යනවා මේ එනවා. ළඟ කරගෙන පටන් ගන්නවා. ඒතර තියෙන පටන් ගන්න ඔය කොච්චර එහෙ දැඟලුවා සතිය තියෙනවා. සතිය කිසි මොකක්වත් වෙලා නැහැ. ඉතින් අන්න ඒක අදාහ ගන්න. අන්න ඒක ලෑස්ති වෙන්න. මේ දෙකේ එකක්වත් මේ මට ඕනවට නෙමෙයි සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම මූල කර්මස්ථාන ගන්න එක නයි. ඉතින් මගේ සතිය වඩන්න මම ගත්ත මූලික ප්‍රයත්නයක් අහිංසක ආධුනික ප්‍රයත්නයක් වෙන්න පුළුවන්. දැන් යන්නෙත් මට කියලා නෙවෙයි එන්නෙත් මට කියලා නෙවෙයි සම්පූර්ණ පරිසම්පාදයක්. සම්පූර්ණ හේතුඵල ධර්මිකෙ සිද්ධ වෙනවා. අන්න ඒ වෙලාවේදී යෝගාවචරයට වැටෙනවනම් සත්‍ය කෘත්‍යයක් තියෙනවා. හැබැයි දැන් සතියට වැඩි අප්‍රමාදේ කෘත්‍යයක් තියෙනවා. පමා නොවි පිට යනකොට පිට බව දානවා, ඇතුළිනකොට ඇතුළ බව දානවා. ඒත් එක්කම ඒ යෝගාවචරයේ කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ. අට පුළුවන් ද මේ ඇතුලේ ඉන්නවටද සතුටු පිටේ ඉන්නවටද සතුටු කෝකටද මනාපමනාප තියෙන කියලා පොඩ්ඩක් අල්ලන්න කියලා. ඒක යෝගාවචරයට ටිකක් මේ සර්කස් උගන්නනවා වගේ වැඩක්. හැබැයි අල්ලතයි. මේ දෙක අතර ඉන්න ගමනොත් මේක පටිච්චසමුපාද ඉබේ සිද්ධ වෙන අතරේදී යෝගාචරය තාමත් පිට යන එක හොඳයි කියලා හිතනවා. එහෙම නැත්නම් ඇතුලේ ඉන්න එක හොඳයි කියලා හිතනවා. නැත්නම් ওই දෙකම නැතුව විහිස්සෙන එක හොඳයි කියලා හිතනවා. තාම මේ ඉබේ අනුන්ගේ න්‍යාය පත්‍රයකට වෙන දෙයට ලකුණු ගන්න හදනවා. නැත්නම් හොඳ නරකට වෙන්න හදනවා. එතකොට ඒ යෝගාවචරයට අප්‍රමාදයේ දිගේ ඉදිරියට යන්න නම් පුතේ ඔක උඹේ වැඩක් නෙවෙයි. උඹට තියෙන්නේ බලන්න විතරයි. ඕක ඉබේ සිද්ධ වෙන දෙයක්. ඕක සිද්ධ වෙන්නේ උඹ ඉපදෙන්නත් ඉස්සෙල්ලා සීන්දු වෙලත් චිත්ත දෙයක්. දැන් බලන්න හිටපන්. කලබල නැතුව පෙරපසු නොවි. පශ්චාත්තාපේනෝට පෙරපසු වෙනවා. ආන මෙහෙම මේක දිහා බලහින්ට ගියාට පස්සේ යාට පේනවා ඉන්නා තරම් ලෝකේ මිනිස්සුගේ හිත ඔච්චර තමයි. ආයේ මේ භාවනා කරපු එකන නැති එකන තසාවා තාවරාවා අනවශේෂා. රාතන් වහන්සේගෙත් එකයි භාවනා නොකරපු එකන එකයි මේ හිතේ වැඩපිළිවෙල පටිච්චසමුප්පාදයකට සිද්ධ වෙන්නේ. උකට කලබල වෙන්න පටන් අරගත්තොත් මං අනික් කෙනාගේ හිත පිට ගියයි කියලා කනගාටු වෙනවා. දැන් කීප දෙනෙක් ලියලවල තිනවා මේ බටහිර ඉන්නේ ස්වාමීන් වහන්සේ පිස්සු ඩබල්. ඊට වැඩි හොඳයි ලංකාවට එළ මැරෙන එක මේ කොවිඩ් නිසා මිනිස්සු කලබලලා තියෙන හැටි. අපි කලබල නොවි හිටියත් ඉන්න දෙන්නේ නැහැ. ඔළුවට ගෙනලා දානවා. අනේ මෙහෙ එන එක හොඳයි කියලා. ලංකාවටත් මැරෙන කෙනෙක් වෙන්නේ. එන එක හොඳයි කියලා. මොකද මේ තරම්ම මිනිස්සයා මේ වයි තත්ත්වගත වෙලා අපිට ඒක දරා ගන්න බෑ. නමුත් භාවනා කරපේකනට තේනවා කවුරු මොන જાතියෙන් ගෙනල්ලා මුළු නගර සභාවක කුණු ගෙනල්ලා මගේ ඔළුවට පටවන්න ගියත් ගණන් ගන්න එපා. ඒක මට අයිති දෙයක් නෙවෙයි. මම කුණු ගේන්න කිව්වෙත් නෑ. මම මෙතන දාන්න කිව්වෙත් උඹට ඕන නම් දාලා බලයක්. මම වග වෙන්නේ නෑ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සංඝාමජී කියලා හාමුදුර කෙනෙක් හිටියා. ඒ හාමුදුරෝ මේ බඳින්න ඉස්සෙල්ලාම අදහසක් තිබුණා පැවිදි වෙන්න. ඉතින් හම්බුනේ නැහැ. ඉතින් දෙමාපියෝ දන්නේ නැද්ද ඉතින් කොක්ක දානවනේ. ඒ කොක්ක දැම්මා. ඊට පස්සේ මේ මනුස්ස බැලුවා මේ ගෑණීට මේක කියලා දීලා කොහොම හරි බේරෙන්න. ගෑණිත් ඇරියේ නැහැ. ගෑණි කිව්වා බෑ බෑ එහෙම කරන්න බෑ. යන්න දෙන්න බෑ කියලා. ඉතින් කොහොම හරි ඔන්න තැපල් මාරින් හරි කමන්නේ. ළමේ කම්බුණයි කියමුකෝ. ළමේ කම්බුණාට පස්සේ මේ මනුස්සයා හිතා ගන්නවා දැන් ආයෙ හිටියොත් දැන් ඔක 2 3 වෙනවා. දැන් පණින්න ඕනේ කියලා. කිසිම ඉඩක් නැහැ. පස්සේ කරන්නේ ගෑණිත් ඉඳද්දි දරුවත් කිරි දරුවා ඉඳද්දි මෙයාකා පැල්ලයක්. මෙයාකා කියන්නේ මේ සංගාමජී. ගිහිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා නොදන්න පළාතක යනවා. ඕනේ කොරෝනාවක් වෙච්චවයි. ගිහිල්ලා බෑ හොඳ වෙලාවට රහත් වෙනවා. රහත් වෙලා බොහොම සුළු කාලයක් ගත වෙන්නේ. ගිහිල්ලා ආපහු වෙනවා ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේට ස්තුති කරන්න. අඤ්ඤ බහ ප්‍රකාශ කරන්න. ඉතින් ඇවිල්ලි වෙලා
බුදුජානකසේ ඉති බුදුනාසේ හම්බ වෙනකන් ගහක් මුල ඉන්නවා දැන්. හම්බ වෙලා හෝ හම්බුනාට පස්සේ ගෑණිට ආරංචි වෙනවා මෙන්න මිනිස්සු ඇවිල්ලායි කියලා. ගෑණි එනවා දරුවා අරගෙන. දරන ඇවිල්ලි වල හොඳ ඉතින් හිතා ගන්න පුළුවන් නේ බයි නැහැටි මං වට නිකන් අනවශ්‍ය කා ගන්න ඕනේ නෑනේ. තෝ මේ දරුවෝ උනාට පස්සේ ඕන් කරපු වැඩි ඔන්න දරුවා කරන දෙයක් කරපන් කියලා දරුවා මෙහෙම දොක් ගාලා දානවා මිනිස්සයා ඉදිරිපිට යනවා. මේ සංගාමදී හමුරු ඇස් දෙකවත් අරින්නේ නෑ. බලාගෙන ගෑණි ගියාට මොකද පිටිපස්සේ ගිහලා බලන මිනිස්සයා දැන් ඇස් හරි දැන් පුතේ කියලා කතා කරයි දැන් දුවේ කියලා කතා කරයි මොකක්වත්ම නෑ. ගෑණි සවන උපචාරයත් පන්නනවා දස්සන උපචාරයත් පන්නලා බලනවා මේ මිනිස්සයා ඇස් දෙක අරින්නේ නෑ. ඊට පස්සේ ඇවිල්ලා ගෑණි ළමයා අරගෙන ආපහු යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා සංගාමජී ඔබ කවුරුත් එනවයි කියලා සතුටුකුත් නැහැ. ගියයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඔබ දිනුවනේ සංගාම දිනුවනේ. සංගාම ජී මුනි. මිනිහ ආවයි කියලා සතුටුකුත් නැහැ. ඔබට ගියයි කියලා කනගාටුකුත් නැහැ. මට හිතුනේ ඕක ගෑණි ජීම ඇහුණා නම් කොච්චර බණිද බුදුහාමුදුරන්. ඉතින් අපි ළඟට নানা ආකාර දේවල් ගෙනලා දාලා යනවා. අපිට අර සංගාමජී හැමරෝ කරපු වැඩි තමයි තියෙන්නේ. ඔක දිහා ඇස් දෙක අරලා බලන්න තිබ්බා මගේ කියා ගන්න තිබ්බා මමත් නෙවෙයි. මේ මිනිසුන්ගේ හැටි එක එක දේවල් ගෙනත් දීලා යනවා. ඉතින් නගර සභාවේ කපාරායිනකොට මිනිස්සු කුණු බාල්දි ගෙනත් අතහැරලා යනවා. ඔය පිටරට වල ගෘහ භාණ්ඩ ටිකක් එළියට දාලා යනවා පාට දාලා යනවා. ඉතින් මොකද කරන්නේ? ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් ඕකට අපි කනගාටු වැඩක් තියෙනවා. අන්න ඒ වගේ මේ හිතට එන හිත පිට යන්නේවුවා හිත ඇතුළට එනේවුවා. ඉතින් භාවනා කරන නිසා නඩු ගන්න දන්නේවත් ඕක. මේක සතිය නෙවෙයි. මේක අප්‍රමාදේ. ආනි අප්‍රමාදේ වෙලා එන්නකොටම හිත පිට ගියා. එන්නකොටම හිත ආපහු ආවා කියලා දන්නවනේ. ඒකට කියනවා රෙසිලියන්ස් කියලා. අකරතැබ්බෙකදී හිත පිට ගියා ආපහු ගන්නවා. මේක මේ භාවනා කරන එක නෙවෙයි. මේක යමානුසයාගේ ජාතකයේ තියෙන එක. ඒ දැන් ඒක ක්‍රියාවත් වෙනවා. ඒක මොබිලයිස් වෙලා තියෙනවා. එතකොට යා තේරුම් අර ගන්නවා මේ කුණු එන ක්‍රමයකුත් තියෙනවා කුණු යන ක්‍රමයකුත් තියෙනවා. අපි එන ක්‍රමේ විතරයි දකින්නේ. සමුදේ විතරයි දකින්නේ. ඒකේ එන හැම එකම නැතිලා යනවා. Nirodhe තියෙනවා. Nirodhe බල්ලා පුරුදු නෑ අපිට. අප්‍රමාදයට යනකොට අපි ඒ Nirodhe බල්ලා පුරුදු ඔය එන හැම දෙයක්ම යනවා. යංකින් සමුදේ ධම්ම යංකින්ච සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම. ඔච්චරයි මේ කොණ්ඩඤ්ඤාමතු තේරුම් ගත්තේ ධම්මචක්ක සූත්‍රයේදී. ඉතින් අපි මේ හටගත්ත ගමන් ඉසాత බඳ ගන්නවා බලන්නකෝ මට මේක වුණා මේක උනායි කිය. ඉතින් පොඩ්ඩක් ඉඳලා ඒක ඉවර වෙන හැටි බලන්න. ඒ ඉන්නවා කියන්නේ පමා වෙනවා එක නෙවෙයි. සම්පූර්ණ අවධියකින් බලනින්න. ඔය හැම ආකාරයකට පටන් ගත්ත ඒ විදිහට තමයි කරන්නේ. මේකට කියනවා අප්‍රමාදේ කියලා. ඉතින් අප්‍රමාදේ තියෙනවා නම් එයාට අජ්ජත් බැලුවත් එකයි බයිද්ද බැලුවත් එකයි සමුදේ බැලුවත් එකයි නිරෝධය බැලුවත් එකයි. ඒ දෙකේම ධර්මතාවයක් තියෙනවා. ඒ දෙකේම පටිච්චසමුප්පාදයක් තියෙනවා. ඒ දෙකම අපි ඉපදෙන්න ඉස්සලා තිවිච්ච දෙයක් ලෝකේ. අපි ළඟත් ඒ සංදර්ශයෙන් බෙල්ල අපි මැරලා ගියත් රාත්තුණත් කොහොම තියෙනවා. යෝගට ඉසాత බැඳගෙන අඬන්න ගත්තොත් අය දස බල වෙන්න හම්බ වෙන්නේ නැහැ. අපිට මේ නිකන් අවුවට වැස්සට තැම්බිලා මේ තවානක තියෙන පැලයක් මේ අවුවට වැස්සට අහුවිලා විනාශ වෙලා යනවා වගේ අපේ හිත තැල්ල පොඩි වෙලා යනවා. ඒ සත්‍ය මට්ටමේ ඉඳලා ඒක වෙන්න පුළුවන්. අප්‍රමාදයට යනකොට අපි ළඟ මේ මේරීම නිසා ඒක දරා සිටීමේ ශක්තියක් තියෙනවා. ඒක ක්‍රියාවත් කෙරුවොත් ජීවිතේ තරුණ වයසේදීම මුල් 3 එකේදීම කලු කෙස්ටිබියදීම ඊතුරු කාලේ යාට දැනගන්න පුළුවන් මිනිස්සු කොච්චර සැලෙනවද කියලා මේකට. මිනිස්සු කොච්චර මේකෙන් කතන්දර හදාගෙන අනුන්ගෙත් ගාගෙන දඟලනවද කියලා අන්න එහෙම නොවි ඒ අප්‍රමාදීව කටයුතු කරනවා නම් එයාට කියන්න පුළුවන් අජ්ජත් දේ බැලුවත් බහිද්දා බැලුවත් සමදේ බැලුවත් නිරෝධේ බැලුවත් දෙකේම සතිය දිගටම තියෙනවා. ඒ බව දන්නකම සතියට බාධා වෙන්නේ නැහැ කියලා දන්නකම සම්පජාඤ්ඤේ වගේම අප්‍රමාදයේ වඩන කෙනෙකුට හම්බෙච්ච බෝනස් එකක් කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රොමෝෂන් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම හම්බ වෙනවා වැඩි කරගෙන යනකොට. ඉතින් යෝගාවචරෝ එතෙන්ට එනකන් ටිකක් කනපින්දම් ගන්න ගතිය තියෙනවා. ඒ නිකන් ලව් කරන කාලේ වගේ. මේක හරි ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ශාසනයක් තියෙනවා. කහ කෑල්ල දෙකට කැඩුවාගේ ඕනම කෙනෙකුට කරගෙන යන්න පුළුවන්. ඒ අප්‍රබාධ මට්ටමට ආවට පස්සේ මේ අතුරු ආන්තරා කියන ඔක්කොම නැතිලා යනවා. එන හැම දෙෙම අපි කිව්වොත් වෙන බාධකයක්ම ඒක සාධකයක් පාටපත් කරගන්න එක නැත්තම් එන ඕනම දෙයක් තුළ සතුට වෙන කාරණාවක් තියෙන බව තේරුම් ගත්තට පස්සේ මහා පුදුමාකාර ලස්සනක් තියෙනවා මේ ලෝකේ නැත්තම් මේ මනුස්සකමේ නැත්තම් බුද්ධෝත්පාදේ කාලේ නැත්තම් ක්ෂණ සම්පත්තියේ ඒක ඉතින් අර මෝඩ වඩුවා ආයුධත් එක්ක පොර බදනවා. එහෙම නැත්තම් මේ
වැරදි මිනිහා දන්නේ නැතිකමට සර්පයාගේ වලිගෙන් අල්ලනවා. හරියට බෙල්ලෙන් අල්ලනවා නම් ඒක කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඒ හරි තැනින් අල්ලලා හරියට වැඩ කරනකොට ඒ බාධා නොවන ගතිය මේ ඥාන පිළිමේකම නැහැ. ඕනම කෙනෙකුට එක එකයි. පැවිදි උපසම්පදා වුණයි කියලා දෙයක්වත් නැහැ. බෞද්ධ බෞද්ධ කියලා දෙයක්වත් නැහැ. ඔය මොනම දෙයකටවත් එක මායින් කරන්නේ හරියට කොරෝනාවක්. කොරෝනා වලට මොකක්වත් එකක් නැහැ. ඉතින් අන්නේ ශක්තිය අවදි කර ගැනීමට මේ දුරස්ත භාවනා වැඩ පිළිවෙලත් හේතු වාසනා වේවා. මේ ධර්ම දේශනාවත් හේතු වේවා. දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. මම මයික්‍රොෆෝනේ බාර දෙනවා මේ වැඩමුළුවේ අයිතිකාරීන්ට. සාදු සාදු සාදු. පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අද වැඩමුළුවේ අවසාන දවස ධර්ම දේශනාව පැවැත්වලා ඉවරුනම් පස්සේ අපි හිතුවා පුංචි වෙලාවක් අරගෙන පොඩි වචන කීපයක් කතා කරන්න කියලා. මම ආරම්භ කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. මම කතා කරන්නේ ඇත්තටම මම අද මේ ඉඳගෙන කතා කරන්නේ අතුරු කෝට්ටේ මැටි අම්බල. අපේ පරණ තැන මැටි අම්බලම. ඒකයි ස්වාමීන් වහන්සේ. ඒතර ඔබ වහන්සේ ඉස්සෙල්ලාම නිස්සාරණ වණයෙන් එළියට වැඩම කළා මුල්ම වැඩසටහන කරෙත් මෙහෙ. ඒතර එතන ඉඳන් මම කතා කරද්දී ඔබ වහන්සේ දැන් වැඩ ඉන්නේ විතිරිගල නිස්සාරණ වණේ. අමරනාත් ඉන්නේ වෙන මහද්වීපයක ඕස්ට්‍රේලියාවේ. ඒකම මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා කැනඩාව, ඇමරිකාව, එංගලන්තේ, ඕමානේ මේ ආදී විවිධ රටවල් වල ඉන්න අපේ යෝගීන් පිරිසක් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. සමහර අය මේ වෙලාව මග හැරුණත් මේ ධර්ම දේශනාව පස්සේ හරි අහන බව කියලා තියෙනවා. ඉතින් අපිට මේ වෙලාවේ තියෙන්නේ පුදුමාකාර යෝගයක්. ඒකට හේතුුනේ මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා අපිට ඇතිවෙච්ච කොරෝනා යෝගය. ඉතින් අපි පහුගිය දින 10ක් තිස්සේ මේ රටවල් කිහිපයක මහද්වීප කිහිපයක ඉඳලා එකට හිටියේ හරියට එක පදංගරයක භාවනා කරන සමූහයක් වගේ එකට බැඳිච්ච පිරිසක් වගේ යෝගි පිරිසක් විදියට. ඉතින් අපි බණ ඇහුවෙත් මේ එකම බණ මඩුවක ඉන්න පිරිසක් විදියට. දුරස්ත බවක් තිබුණේ නැහැ එතෙන්දී. ඉතින් අපි මේ ලෝකයේම බිහිතියටපත් කරපු වෙලාවේ අනපේක්ෂිතව ලැබුණු මේ දෙයින් සතිමත් වෙන්න සතිපට්ඨානය වඩන්න ප්‍රඥාවන්ත විදියට අපි වැඩපිළිවෙලක් විදියට ඔබ වහන්සේගේ අනුශාසනා ඇතුව කල්යාණ මිත්‍රයන්ගේ අනුග්‍රහය ඇතුව කරගන්න හම්බ වුණා. ඉතින් අපි හිතනවා හැමදෙනාම ඒ ගැන හිතලා බලලා සතුටු වෙනවා කියලා. ඒකම අපිට කාටවත් මේ සම්බන්ධ වෙච්ච උදවිය කාටවත් සම්බන්ධ නොවෙච්ච උදවියට තරම් මානසික පීඩාවක් කලබලයක් එහෙම හැඟීමක් තිබුණ නැහැ කියලාත් මම දන්නවා. ඉතින් මේ වැඩසටහනට සංවිධානය කරන්න මුල් වුණ අමරනාත්ත් ප්‍රියංකටත් කමල් ඇතුළු මේ දායක වෙච්ච පිරිසට මම ස්තුතිවන්ත වෙනවා. ඒකම ඊට බොහෝ උපකාර කරපු අපේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ, සුනන්දානන්ද ස්වාමීන් වහන්සේ, අපේ 13 කුටියේ ස්වාමීන් වහන්සේ, ලක්මාල් මහත්මයා වගේ මේ පිරිස හැම දිනාම මම කෘතවේදීව සිහි කරලා මේ වෙලාවේ පුණ්‍ය අනුමෝදනා කරන්න හිතනවා. එතකොට අපේ ආරාධනාව පිළි අරගෙන අපිට මේ අවවාද අනුශාසනා කරමින් මුළු කාලය පුරාම වෙහෙස බලන්නේ නැතුව අපිට බොහොම අනුකම්පාවෙන් ඔබ වහන්සේ අප වෙනුවෙන් බොහොම කැපවීමෙන් මේ කටයුතු සඳහා අපිට අනුග්‍රහ කරා. ඒකෙන් පෙන්වන්නේ අපිට මේ වෙලාවේ මේ ශාසනයේ වසර 2600කට පස්සෙත් අර සරියුත් ආනන්ද මුගලන් මහරහතන් වහන්සේලා වැඩ හිටපු ශාසනයේම තාම මේ තියෙනවා කියන්නේ. මේ පණිවිඩය තමයි අපිට ඔබ වහන්සේගෙන් අද අපිට ලැබෙන්නේ. ඒක අපිට ජීවමාන බවක් හැඟෙනවා. ඒකම මේ ධර්මයේ අකාලික බව, සම්දික්තික බව මේ කමඨහං සුද්ධ කරනකොට කමඨහං ගන්න අපේම යෝගීන් කියන කතාබහ ඇහුවාම තම තමන්ගේ පෞද්ගලික අත්දැකීම් කිව්වහම ප්‍රත්‍යක්ෂ වෙනවා. අපි අපිටම අපේ సంతාන තුළම මේ ප්‍රත්‍යක්ෂභාවය නැවත නැවත තහවුරු වෙනවා. ඉතින් මීට වඩා දෙයක් සතුටු වෙන්න කිසිවක් අපි කාට හරි තියෙනවා කියලා මම නම් හිතන්නේ. ඉතින් මේ ස්වාමින් වහන්සේ හැමතිස්සෙම කටයුතු කරන්නේ
කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව කිසිම ලාභ අපේක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. හැබැයි මම දන්නවා ඔබ වහන්සේට සියලුම දේ හම්බ වෙනවා. ඒක අපිට නිකම්ම තේරෙනවා කිසිම දෙයක් බලාපොරොත්තු නැති කෙනාට සියලුම දේ ලැබෙනවා. ඉතින් මේ පණිවිඩය අපිට දෙන ගමන් අපිටත් කියනවා නිර්හංකාර වෙන්න, මේ අයියා වෙන්න එපා, මේ අක්කා වෙන්න එපා, මේ වැඩ කරනකොට මෙහෙම කරපන් කියලා. ඉතින් ඒක අපිට දැන් තේරෙනවා අයියා අපිට එහෙම කියන්නේ කියලා. ඉතින් අපි මේ වෙලාවේ ඔබ වහන්සේට চিරාත් කාලයක් මේ විදියට මේ යෝගී පිරිසට මේ අනුග්‍රහය කරන්න කටයුතු කරන්න චිර ජීවනයේ ශක්තිය නිරෝගී භාවය ලැබේවා කියලා සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ නිර්වාණය ප්‍රාර්ථනා කරන්නේ යම්සේද එය එසේම ඉටු වේවා. මේ වැඩසටහනට එක්ුණ ලොකු කුඩා සියලු දෙනාටම වහවහ නිවන් අවබෝධය පිණිස හේතු වෙන්න අපි මේ දවස් 10 ඇතුලේ සම්මාදිට්ඨිය මුදුන්පත් වෙන විදියට අනුග්‍රහිත කටයුතු සියල්ලක්ම කරා. අපි හැමදෙනාම සීලයෙන් අනුග්‍රහ කරගත්තා. සුතමේ වශයෙන් ස්වාමින් වහන්සේගෙන් අනුග්‍රහ ලැබුවා. සාකච්ඡාමේ වශයෙන් ස්වාමින් වහන්සේගෙන් අනුග්‍රහ ලැබුවා. සමත විදර්ශනා වශයෙන් අපි දවස් 10ක් ඒ කටයුතු සිද්ධ කරා. ඉතින් අපි හිතනවා මේ ශාසනය මෙතන තියෙනවා. ඉතින් වහවහ නිවන් අවබෝධ වෙන්න පිණිස මේ හැම දිනාටම හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. නිස්සාරණ වණය වෙනුවෙන් නිස්සාරණ වණය ආරම්භ කරපු අශෝක වීරරත්න මැතිතුමා පස්සේ ධම්මනිසන්ති ගරු ස්වාමීන් වහන්සේ ඒ වගේම නිස්සාරණ වණේ හිටපු අපේ ගෞරවනීය අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ලොකු ස්වාමීන් වහන්සේ පාරදුවේ කේමානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වේවදාල ගරු ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේ කටුකුරුන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ පින්වත් සංඝ පීතෘන් වහන්සේලා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා උන්වහන්සේලාට වන්දනා කරනවා සාදු කියලා. ඒ වගේම මින් ඉදිරියට මේ කටයුතු කරගන්නට වැඩි දෙනෙක් වැඩි පිරිසක් සහ සම්බන්ධ වීමෙන් පෙනෙන නොපෙනෙන සියලු දෙනාගේ ආශිර්වාද ඇතිවීමෙන් මේ කටයුතු ශාසනික වශයෙන් ඉදිරියට යන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. මම ආරාධනා කරනවා අමරනාත් ඒ වගේම වචන කිහිපයක් කියලා පුණ්‍යානුමෝදනාවේ කටයුතු සිරිත් පරිදි සිද්ධ කරන්න කියලා. හේමන්තරත් නිවන් සැප ලැබේවා කියලා කියන්නේ මේ අමරනාත් 400ක් විතර සම්බන්ධ වෙලා ඉන්නවා ලයින් ගෲප් එකේ මික්සෙලාර් එකේ. ඒකත් අපිට සෑහෙන ආඩම්බරයක්. එහෙමයි. කාටද ආඩම්බර? ප්‍රියංකට මොන හරි කියන්න තියනවද ප්‍රියංකා? හේමන්ත අවශ්‍ය ටික සේරම කිව්වනේ. හරි. එහෙනම් මම කිහිපයක් කියන්න. අවසරයි ගුරු ස්වාමීන් වහන්සේ. අවසර සියලුම කල්යාණ මිත්‍රවරුනි. මම ප්‍රථමයෙන්ම අනවුන්ස් කරන්න ඕන ඊළඟ රිට්‍රීට් එක පටන් ගන්නවා හෙට. සිඩ්නි නුවරින් ස්පොන්සර් කරනවා. මැයි 13 ඉඳලා මැයි 20 වෙනකම්. හෙට ආරම්භ කරන අවස්ථාව සිඩ්නි වෙලාවෙන් හවස 5, ලංකාවේ වෙලාවෙන් දවල් 12:00. ඊට පස්සේ 14 වෙනිදා ඉඳලා ලංකාවේ වෙලාවෙන් පාන්දර 4:00 ඉඳලා හවස 5:00 වෙනකනුත් සිඩ්නි වෙලාවෙන් 9 ඉඳලා උදේ 9 ඉඳලා රාත්‍රී 10 වෙනකනුත් දවස් පුරා වැඩසටහන කරනවා. කැමති අයට සහභාගී වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. 20 රිට්‍රීට් එකේ වරුණාට පස්සේ ඇඩ්ලේඩ් නුවරයි බ්‍රිස්බේන් නුවරයි එකතු වෙලා තව රිට්‍රීට් එකක් කරනවා 21 ඉඳලා ජූනි 1 වෙනිදා වෙනකම්. අපි ඒක ගැන වැඩි විස්තර ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කාරණය හැටියට මම සමාවිල්ලනවා නිස්තරණ වනේ ගුරු ස්වාමීන් වහන්සේගේ තාක්ෂණ කටයුතු අදාළව වැඩ කරන ස්වාමීන් වහන්සේලාගෙන් පිරිමි කටහඬක් ආපු වෙලාවක මම මහත්යෝ කියලා කතා කෙරුවා.
ඒකට මම සමාව ඉල්ලනවා ස්වාමීන් වහන්සේලාගෙන් මම යම් ආකාරයක කයින් වචනයෙන් හිතෙන් වැරද්දක් වුණා නම් සමාව වෙන්න කියලා. ඊට පස්සේ මට කියන්න අවශ්‍යයි හේමන්ත මතක් කෙරුවා සන්තෝෂය ගැන. සන්තෝෂය ගැන කතා කරන්න කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනිම කාරණය තමයි මේ විස්තරණ වනේ එක සම්බන්ධ වෙලා අපි දවස් දැන් මම හිතන්නේ දවස් 10ක් 11ක් විතර මම ගෙදර බොහෝ දුරට විශ්‍රාම සුවයෙන් ඉන්නේ. මම ගත කෙරුවේ අර්ධ ආරණ්‍යක ස්වරූපයකින් ගෙදර වැඩ කෙරුවේ. ඉතින් ඒක මට සන්තෝෂයේ විශාල කාරණයක්, විශාල ප්‍රීතියක්. ඒ වගේම තව සන්තෝෂිත කාරණයක් තමයි ඔය දවස් ටික අපිට හම්බෙලා තිබුණේ මුලින්ම රිට්‍රීට් එකක් කරන්න කියලා. ඒක මට ලංකාවේ පින්වතුන් වෙනුවෙන් වෙසක් පොයේ සම්බන්ධයෙන් දාන දෙන්න ලැබිච්ච එකක්. ඊට පස්සේ දෙවෙනුවට ගන්න ඉද්දි ඒකත් මට දන් දෙන්න සිද්ධ වුණා. ඒ දෙකටම මම ඊටාම සන්තෝෂ වෙනවා. මේ ධර්මයේ මෙහෙම බෙදා ගන්න ලැබීම පිළිබඳ. ඊළඟ සන්තෝෂ වෙන කාරණේ තමයි හේමන්තයි ප්‍රියංකයි එක වැඩ කරද්දී මම දැක්කේ ධර්ම මිත්‍රත්වය. ඒගොල්ලන්ගේ ධර්මය කියනවා කියලා පේනවා. කතා කරන වචන වලින්, ක්‍රියා කරන ආකාරයෙන්, හිත වැඩ කරන විදිහ. ඉතින් ධර්මයේ හැසිරෙන ඒ වගේ පුද්ගලයෝ දෙන්නෙක් එක්ක සම්බන්ධ වීම පිළිබඳව මම වාග්යක් ඒ වගේම සන්තෝෂයක් කියලා මම ප්‍රකාශ කරනවා. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ සූම් තාක්ෂණය මට ලැබුණේ මම ගත්ත නෙමෙයි. ඇත්තටම මේ මම අනුග්‍රහ කරන සත්පාසල් වලින් ස්වාමින් වහන්සේගේ අනුදැනුම ඇතුව ඒ දෙමව්පියන්ගේ අවශ්‍යතාවයට ගත්තේ. ඒ දෙමව්පියෝගේ මුල් බල කිරීම නැත්තම් අවශ්‍යතාවය තිබුණ නැත්තම් මේක කෙරෙන්නේ නැහැ. ඉතින් මම දන්නවා අනිවාර්යෙන් ඒ දෙමව්පියනොත් මේ සම්බන්ධයෙන් සන්තෝෂ වෙනවා ඇති. හැබැයි ඒ දෙමව්පියෝ ගත්තට ඊට පස්සේ පළවෙනියෙන්ම මේකට දායකත්වය දැක්වේ අපේ ඇඩ්ලේඩ් නුවරින්. දායකත්වය දක්වලා හරි පළවෙනි මාසේ අපි කරන්න කියලා ඒගොල්ලෝ දායකත්වය දැක්වුවා. ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා සියලුම දෙනාට මේ කරන කාර්යයන් සම්බන්ධයෙන් සන්තෝෂ වෙන්න කියලා. ඒ වගේම මම සඳහන් කරන්න කැමති මේ වේදිකාව අපි රිට්‍රීට් එකක් එහෙම නැත්නම් වැඩමුළුවක් සංවිධානය කරන ඕනම කෙනෙකුට දාන දෙන්න ලෑස්ති. එඳ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් කමල් මහත්තයාට කතා කරලා දින වෙන් කරගෙන අපිට පුළුවන් තාක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය නම් මේක ලබා දෙන්න. ඉතින් ඒ කරුණු ටික සඳහන් කිරීමත් සමගම මම දැන් පුණ්‍ය අනුමෝදනා කටයුතු වලට යන්න කියලා බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේගේ අවසරය තියෙනවා නම් හොඳයි. කවි ආරෙමේ නැත්තම් ඉතින් පුණ්‍ය අනුමෝදනා කරලා ඉවර කරනවා. එක අතක් ඉස්සලා තියෙනවා අපේ හාමුදුරනේ. මම පොඩ්ඩක් එයාට දෙන්නම්. චන්දනීට කතා කරුවා කි. චන්දනී ඉන්නවද? නෑ. තව කාට හරි කවි එහෙම කියන්න ඕන නම් අවස්ථාව දෙන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. චන්දනී මහත්මිය ඉන්නවද නැත්නම්? නෑ. තව කාට හරි අදහස් දක්වන්න කවි කියන්න අවශ්‍ය නම් අවස්ථාව ගන්න පුළුවන්. කවුරුත් නැහැ වගේ ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙමනම් අපි පින් පැමිණීම කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නැවත වරක් මම මතක් කරන්න කැමතියි මේ දවස් 10ක් 11ක් තිස්සේ අපි මේ බුද්ධ වචනය එහෙම නැත්නම් ශ්‍රී සද්ධර්මයේ මුදුන් මල් කඩවන සතිය සම්පජාඤ්ඤය කියන එක සම්පජානෝ සතිමා කියන එක අපි ප්‍රගුණ කරමින් ඉන්න අවස්ථාවක්. ඒක අවුරුදු 2600ක් පමණ කාලයක් අපි දක්වා ගේන්න විශාල පිරිසක් අපකප වෙලා තියෙනවා. මේවා සංවිධානය කරමින් විතරක් නෙමෙයි
විශාල අපිට පෙනෙන නොපෙනෙන දුර ළඟ ඉන්න ඒ සියලුම සත්වයන් මේ අපි කරගන්නා අපි ජනිත කරගන්නා කුසල් අනුමෝදන් කරගැනීමේ බලාපොරොත්තුවකින් ඉන්නවනම් ඒ අනුමෝදන් කරගත හැකි ස්ථානයක ඉන්නවනම් ඒ සියලුම දෙනාට මේ කුසල් අනුමෝදන් වේවා කියන ශීර්ෂයෙන් අපි එත්තාවතාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං